හරි. අපි දැන් කතා කරන්නේ තොරතුරු හා සංවේදන තාක්ෂණය පුතේ භාවිතා කරනකොට ඇතිවන ගැටලු පිළිබඳව. මේ තොරතුරු හා සංවේදන තාක්ෂණය පුතේ භාවිතා කරනකොට ඒකත් එක්කම එන ගැටලු කීපයක් තියෙනවා. නෛතික ගැටලු ඒ කියන්නේ නෛතික ගැටලු කියන්නේ නීතිමය පැත්තෙන් අපිට එන ගැටලු. ඒ කියන්නේ මොනවද? කෙනෙක්ගේ පරිගණකයට අපි කියනවා හැක් කරනවා කියලා. අන්න ඒ වගේ එනවා ගැටලු. ඊට පස්සේ පුතේ බුද්ධිමය දේපල සොරා ගැනීම. ඒ කියන්නේ ඔයා විසින් කරපු එකක් වෙන කෙනෙක්ගේ නමක් දාලා ඒ විදිහට කරනවා. ඊට සදාචාරාත්මක ගැටලු වෙනවා. ලිඛිත දෑ සොරකම් කිරීම වගේ ඒවා. ඊට පස්සේ පුතේ භෞතික ගැටලු සහ තාර්කික ගැටලු වෙනවා. ඒ කියන්නේ මොනවද? භෞතික ගැටලු කියන්නේ ඔය සොර සතුරු වදුරු ඒ වගේ ඒවා. පරිගණකයට මේ අපි තාක්ෂණය භාවිතා කරනකොට අපිට භෞතික ගැටලු වෙනවා. ඒ කියන්නේ සොර සතුරු වදුරු එහෙම නැත්නම් හදිසි කාලගුණික විපර්යාස වලින් එක්කෝ අකුණු ගහලා ගොඩනැගිලි විනාශ වෙලා යනවා. එහෙම නැත්නම් වහිද්දී වැහි වතුර වැටලා විනාශ වෙලා යනවා භෞතික ගැටලු. ඊට පස්සේ භෞතික නොවන ගැටලුත් වෙනවා. මොනවද? ඔය වෛරස් ගිහින් කියලා කියන්නේ අන්න ඒ වගේ ඒවා. මේක අපි දාගන්න මාතෘකාව අපි දැම්මනේ ඒ යටින් අනුමාතෘකාවක් දාගන්න තොරතුරු හා සංවේදන තාක්ෂණය සහ ගැටලු. තොරතුරු හා සංනිවේදන 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 තාක්ෂණය සහ ගැටලු. පුතේ අපි මෙතන කතා කරන්නේ මේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය භාවිතා කරනකොට අපිට එදිනෙදා ජීවිතයේදී ඇතිවන ගැටලු. ගැටලු එකක් නෙමෙයි විශාල ප්‍රමාණයක් මතුවෙනවා. ඒ එකින් එක පුතේ වෙනමම කැටගරයිස් කරලා වෙන වශයෙන් අපි මෙතන කතා කරනවා. හරිද? ලියන්න තරුවක් දාලා තොරතුරු හා සංනිවේදන තාක්ෂණය තොරතුරු හා සංනිවේදන තාක්ෂණය තොරතුරු හා සංනිවේදන තාක්ෂණය තොරතුරු හා සංනිවේදන තාක්ෂණය භාවිතයේදී තොරතුරු හා සංනිවේදන තාක්ෂණය භාවිතයේදී පැන නගින ගැටලු කිහිපයක් පැන නගින ගැටලු කිහිපයක් පැන නගින ගැටලු කිහිපයක්
පහත ආකාරයට ගැටලු කිහිපයක් පහත ආකාරයට වර්ගීකරණය කළ හැක. වර්ගීකරණය කළ හැක. වර්ගීකරණය කළ හැක. දැන් අපිට මෙයා වර්ගීකරණය කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. ඉස්සෙල්ලාම මේවා ගැන විභාගෙට එනවා පුතේ. එහෙනම් මේක වැදගත් නෑ කියලා අපිට අයින් කරන්න බෑ. මේක අපේ විභාගෙට එනවා. මේක හරියට සෞඛ්‍ය පාඩමක් වගේ. හරිද? මේකේ තේරුම් ගැනීමක් තියෙන. මේක ආයේ බොරුවට දවස් ගණන් පාඩම් කරන්න තියාගන්න එපා. ඒ කියනකොටම මතක තියාගන්න. මේකේ අවබෝධ කර ගැනීමක් පමණයි තියෙන්නේ. කෙනෙක්ට පුතේ මේ පාඩම ඕනනම් ඉගෙන ගන්න නැතුව සාමාන්‍ය දැනීමෙන් පවා මේ පාඩමට උත්තර ලියන්න පුළුවන්. මේ පාඩමෙන් අහන ප්‍රශ්න වලට. පුතේ එකක් නෛතික ගැටලු, සදාචාරාත්මක ගැටලු, භෞතික ගැටලු, හානිකර මෘදුකාංග කියන්නේ වෛරස් වගේ ඒවා, ඊට පස්සේ පරිසරයට වන හානි, සෞඛ්‍ය ගැටලු, සමාජීය ගැටලු. පුතේ අනිත් කාරණේ දැන් පෙබරවාරි 2 වෙනි සතියේ ඔයාලට පන්ති පටන් ගන්නවා. හරිද? පෙබරවාරි 2 වෙනි සතිය තුල, ඒ කියන්නේ පෙබරවාරි 15 වෙනි පස්සේ ඔයාලට පන්ති පටන් ගන්නවා. පුතේ 15 වෙනි පස්සේ අපිට අනිත් ශ්‍රේණි පටන් ගන්න පුළුවන්. හරිද? අනිත් ශ්‍රේණි පටන් ගන්න පුළුවන්කම තිබුණත් ඔයාලා සාමාන්‍ය පෙළ විභාගයට යන තාක් කල් පුතේ අපි වෙන කිසිම ශ්‍රේණියක් පන්ති කාමරයක් තුල පටන් ගන්නේ නැත. හරිද? ඔයාලට පුතේ අමතර දාගෙන ඒ කියන්නේ සම්පූර්ණ මේ 2021 මාර්තු ලියන අය සඳහා අපි පුතේ වැඩිපුර වෙලාවක් දාගෙන පන්ති කාමරය තුල වැඩ කරනවා. මම ඔන්ලයින් එකක් යනවා. පන්ති කාමරය තුලත් වැඩිපුර වෙලාවක් දාගෙන යනවා. මොකද ඒ පන්ති කාමරය තුල හිටපු ඔක්කොම ළමයි මේ අවස්ථාවේ නැහැ. මේ අවස්ථාවේ ඉන්නේ මෙතන ඉන්නේ 4න් එකක්වත් නැති තරම්. හරිද? ඒ නිසා යාළුවන් ඒ විතර දැනුවත් කරන්න. ඔයාලව එහෙම අමතක කරන්නේ නැහැ. හෙට පාන්දර රිවිෂන් එක තියෙනවා ඒකටත් එන්න. මේ සතියේ ඉඳන් පේපර් ක්ලාස් එක තියෙනවා. හෙට හවස නම් නිදහස් දිනේ හින්දා හෙට බලමු අපි මොකද තත්ත්වය කියලා. හෙට උදේ පන්ති කරනවා. කිසි දෙයකට බයින්න එපා පුතේ. මේ සම්පූර්ණ පෙබරවාරි මාසෙම අපි වෙන් කරලා තියෙන ඔයාලා වෙනුවෙන්. ඒ නිසා එක ගැටලුවක් කරගන්න එපා. තව දවස් 3ක් විතර කොටසකින් සිලබස් ඔක්කොම ඉවරයි. එතකොට පුනරීක්ෂණ එකෙන් අපි ආයෙ මුල ඉඳන් යනවා. පුදුම වැඩ කොටසක් වාට වෙනවා. තව පේපර් ටයක් වැඩිපුර කරගන්න විතරයි අපිට තියෙන්නේ. ඒකත් අපි පන්ති කාමරය තුල කරලා තියෙන්නේ. පන්ති ආපලමයි නම් දන්නවා. තව ටිකක් වැඩිපුර කරමු. ඊට පස්සේ හරි. පුතේ අංක 1 2 3 4 5 6 7 කියලා දාලා මේ ටික දාගන්න. 1 2 3 4 5 6 7 සර්ට් දැන් හොඳද නෑනේ තාම මේ කැස්ස තියෙනවා එක දිගට කතා කරන් ගිය ගමන් කැස්ස
දැන් මේ ඔයාලගේ පන්තියේ පුතේ දැන් 10 11 වෙනකම් කරලා දැන් ආයේ පාන්දර 4ටත් තියෙන එකක් ඈ 4:00ට. අතෑරලා බෑ මේ ටිකේ. ඒකයි මේ පුළුවන් තරම් කරන්නේ. දාගන්න මාතෘකාව පුතේ නෛතික ගැටලු කියලා. නෛතික ගැටලු. නෛතික ගැටලු. ලියන්න පුතේ තරුවක් දාලා. තොරතුරු හා sannivedana තාක්ෂණයේ භාවිතයේදී අවු ඔන්ලයින් එකත් පේපර් කරනවා. තොරතුරු හා sannivedana තාක්ෂණයේ භාවිතයේදී තොරතුරු හා sannivedana තාක්ෂණයේ භාවිතයේදී ඇතිවන නෛතික ගැටලු කිහිපයක් පහතින් දැක්වේ. ඇතිවන නෛතික ගැටලු කිහිපයක් පහතින් දැක්වේ. නෛතික ගැටලු කිහිපයක් පහතින් දැක්වේ.
පුතේ ප්‍රධානම වශයෙන් මේ ගැටලුවක් තමයි පෞද්ගලික දත්ත සොරා ගැනීම. මේ කියන්නේ දැන් උදාහරණයක් විදිහට හිතන්න ඔයාගේ ෆෝන් එකක් නැති වුණා කියලා. එතකොට ඔයාගේ ෆෝන් එකේ පුතේ සමහර වෙලාවට ෆෝන් එකේ තිබ්බ ඡායාරූප, ෆොටෝස්, වීඩියෝ ආදිය සමහර වෙලාවට පුතේ සමාජ ජාලා තුලින් මතුවෙන්න පුළුවන්. ඒ කියේ මොකද්ද? ඒ ෆෝන් එක ගන්න කෙනා පුතේ ඔයාගේ මොනවා හරි දෙයක් තිබ්බොත් එහෙම මේක අරගෙන වටේ බෙදා හරින්න පුළුවන්. ඒකයි කියන්නේ කවදාවත් පාවිච්චි කරපු ෆෝන් එකක් එහෙම විකුණන්න එපා. පුළුවන් තරම් තමන් ගාම තියාගන්න කියන තමන්ගේ පෞද්ගලික දේවල් තියෙනවා නම්. එතකොට මේ ආකාරයට පුතේ ඔයාලගේ ওই පෙන් ඩ්‍රයිව් දැන් හිතන්න සාක්කුවේ ඔයාගේ ෆොටෝ ටිකක් දාපු පෙන් එකක් තිබ්බා. යනකොට පෙන් එක වැටෙනවා. සමහර විට මේ ෆොටෝ පුතේ Facebook ජාලේ හුවමාරු වෙන්න පුළුවන්. තව වෙනත් ආකාරයේ WhatsApp කරාව හුවමාරු වෙන්න පුළුවන්. ඒ ආකාරයෙන්. එතකොට පුතේ මේකේ තියෙන ප්‍රධානතම ඒ කියන්නේ අහිතකර දෙයක් තමයි මොකද්ද? මේ පෞද්ගලික දත්ත සොරා ගැනීම. පෞද්ගලික දත්ත සොරා ගැනීම. ඒ කියන්නේ පුතේ මොකද්ද? දැන් ඔයා හිතන්න කඩේකට ෆෝන් එකක් හදන්න දුන්නා කියලා ඒකයි කියන්න පුතේ. අනිත් කාරණේ ඔයාලා කඩේකට ෆෝන් එකක් හදන්න දෙනවා නම් අනිවාර්යෙන් විශ්වාසවන්ත කෙනෙක්ට දෙන්න. එහෙම නැත්නම් දෙන්න එපා. ෆෝන් එක ලොක් කරලා දෙන්න. ලොක් කරලා දෙන්න නම් එපා. මෙමරි චිප් එකක් තියෙනවා නම් ඒක ගලවගෙන දෙන්න. ඒක දාගෙන නම් දෙන්න එපා. මොකද පුතේ ඒ ඉන්න කෙනා අපිට විශ්වාස නැහැ. දැන් ඔයාට විශ්වාස නම් ගැටලුවක් නැහැ. නමුත් විශ්වාස නැති කෙනෙක් නම් පුතේ එතන අවදානමක් තියෙනවා. මොකද අපේ තියෙන පෞද්ගලික ඡායාරූප, වීඩියෝ, ඊට පස්සේ ජංගම දුරකථන අංක ඒවා ටික පුතේ අන්සතු වෙලා අන්තිමට ජනසතු වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ වටේම බෙදා හැරෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් ඒක ගැන සීකඳවාගෙන තියන්න ඕනේ. දැන් මේවා පුතේ මම සාමාන්‍යයෙන් කියලා දෙන්න ඕනේව නෙමෙයිනේ. හරිද? මේක සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ට තේරෙනවා. දැන් තමන්ගේ මොනවා හරි පෞද්ගලික දත්ත සහ තොරතුරු තමන්ගේ ජංගම දුරකථනයේ තියෙනවා නම් විශ්වාසවන්ත කෙනෙක්ට මම හදන්න දෙන්න ඕන කියන එක තමන්ගේ මොලේ වැඩ කරනවානේ. මම ඒකයි කිව්වේ මේ පාඩමෙන් එන ප්‍රශ්න වලට පුතේ උත්තර දෙන්න සාමාන්‍ය දැනීම තියෙනවා නම් ඒකත් ප්‍රමාණවත්. මේක ඇවිල්ලා මාරම ලේසි පාඩමක්. පාඩම් කරන්න දෙයක් නෑ, අවබෝධ කර ගැනීම පමණයි. ලියන්න අංක 1 පෞද්ගලික දත්ත සොරා ගැනීම. අංක 1 පෞද්ගලික දත්ත සොරා ගැනීම. පෞද්ගලික දත්ත සොරා ගැනීම. පෞද්ගලික දත්ත සොරා ගැනීම. පෞද්ගලික දත්ත සොරා ගැනීම. පුතේ ඊට පස්සේ තව වෙනව මොනවද? දැන් පුතේ මේ පෞද්ගලික දත්ත සොරා ගැනීම කියන්නේ ඔයාගේ ෆෝන් වල තියෙන දුරකථන අංක, ඡායාරූප, වීඩියෝ ඒවා ආයේ බොරුවට ලියන්න ඕනේ නැහැ. පෞද්ගලික දත්ත කියන්නේ ඒවා. ඔළුවේ කෙලින්ම වැටෙනවනේ පුතේ පර්සනල් දේවල් කියපුවාම. හරි. ඊගාවට පුතේ අනිත් කාරණේ ඔයාගේ අවසරයකින් තොරව ඔයාගේ account වලට පුතේ log වෙන්න පුළුවන්. ඒ කොහොමද? දැන් උදාහරණයක් විදිහට හිතන්න ඔයා යාළුවෙක්ගේ ෆෝන් එකක් අරගෙන ඔයාගේ Facebook එකට log වෙනවා. හරිද? Facebook එකට log වෙලා ඔයාට අමතක වෙනවා පුතේ එකෙන් log out වෙන්න. එතකොට මොකද වෙන්නේ? ඔයාගේ මිතුරාට පුළුවන් දැන් මිතුරා හොඳම මිතුරෙක් නම් ඒක ඔයාට දැනුම් දීලා එකෙන් අයින් කරලා හෝ ඒක මොකුත් නොකර තියන්න පුළුවන්. එහෙම නැත්නම් පුතේ මිතුරු වේශයෙන් පෙනී සිටින සතුරෙක් නම් එයාට පුළුවන් මොකද්ද? ඔයාගේ චරිතයට හානි කර විදිහට ඒව නිකුත් කරන්න. උදාහරණයක් විදිහට ඔයාගේ Facebook account එකේ මොන හරි දෙයක් නොගැලපෙන දෙයක් දානවා. ඒතර පුතේ යන්නේ ඔයාගේ නම හරහානේ යන්නේ. නමුත් ඔයා නෙමෙයි දාන්නේ වෙන කෙනෙක්. නමුත් යන්නේ ඔයාගේ නම හරහා. එතකොට අවසානයේ කැරකිලා ඇවිල්ලා අපහසුතාවයටපත් වෙන්නේ ඔයා. ඒ නිසා පුතේ Tamanගේ පෞද්ගලික පාස්වර්ඩ් පුතේ කාටවත් දෙන්න එපා කියන්නේ අන්නේ හේතුව නිසා. සහ අනෙක් අයගේ උපාංග වලින් පුතේ ලොග් වෙන්නත් එපා. එතකොට මොකද ඔයාට ඔය ලොග් වෙනකොට හොඳට මතක් කරලා බලන්න ඔය keep me login නැත්නම් keep me sign in නැත්නම් save අන්න ඒ වගේ පුතේ පාස්වර්ඩ් එක යාලා සේව් කරගන්න අහනවා. ඒ අහන්නේ Tamanගේ
ඒ කියන්නේ තමන්ගේ පහසුවට දැන් උදාහරණයක් විදිහට ඔයාගේ කම්පියුටරේට ඔයාගේ පාස්වර්ඩ් එක සේව් කරොත් එහෙනම් මේක ඔයාලට ලේසියි නේ ආයේ ලොග් වෙන සැරේට පාස්වර්ඩ් ගන්න ඕනේ නැහනේ. නමුත් පුතේ වෙන කෙනෙක්ගේ එකකින් ඔයා ලොග් වෙනකොට ඒක සේව් දුන්නොත් එහෙනම් ඔයාට නොදැනීම දැන් සේව් කියන එක සමහර අය නිකම්ම ටච් වෙනවා. එතකොට පුතේ යාට ඕන වරායක් ඔයාගේ account එකට ලොග් වෙන්න පුළුවන්. ඊළඟ අංක 2 අනවසරයෙන් පරිගණක පද්ධති වලට පිවිසීම. අනවසරයෙන් පරිගණක පද්ධති වලට පිවිසීම. දැන් පුතේ මේ අහන්න මේ 10 වසර පාඩම් භාගයකට වැඩිය මම උදේ පන්තියේ ඉවර කරා. හරිද? 11 වසර ප්‍රෝග්‍රෑමින් පාඩමේ මම සම්පූර්ණ ලින්ක් එකක් හදලා දැම්මා. ඒක බලන්න පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස කියලා හතරවෙනි එකත් මම කරා. දෙවෙනි පාඩම මම මේ දැන් දවල් පන්තියේ කරනවා. දෙවෙනි පාඩම හතරවෙනි පාඩම තව පොඩි කීපයක් රිවිෂන් එකේ ඒව ටික පටපට ගාලා කරනවා. මොකද රිවිෂන් එක දිනපතා කරනවානේ. ඒ හින්දා හැමදාම පන්ති වල සහභාගී වෙන්න බය වෙන්න එපා. කොහොම හරි ගොඩ දාමු ඈ. ඔයාලට උනේ මාර අසාධාරණයක්. ඒක ඉතින් නේ කරන්න දෙයක් නැහැ ඉතින්. මොනවා කරන්නද නේද? මේ පුළුවන් තරම් ඔයාලා පන්ති පටන් ගන්න දුන්න ගමන් ඔයාලා පන්ති විතරයි කරන්න වෙන කිසිම පන්තියක් කරන්නේ නැහැ. අනවසරයෙන් පරිගණක පද්ධති වලට පිවිසීම. අනවසරයෙන් පරිගණක පද්ධති වලට පිවිසීම. අනවසරයෙන් පරිගණක පද්ධති වලට පිවිසීම. අනිත් එක පුතේ තමන් ඔය පාස්වර්ඩ් එකක් එහෙම දානකොට ගොඩක් ඔය ගෑනු ළමයි තමයි ඔය දේ කරන්නේ. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ නමක් තියෙනවා කියලා අපි මේකේ ගෑනු ළමෙක් ගමු උදාහරණයකට දුල්මිනී කියලා ගමු. එතකොට දැන් නම දුල්මිනී නම් පාස්වර්ඩ් එක දාන්න දුල්මිනී 1 2 3 4. එහෙම නැත්නම් දුල්මිනී 2002. ඒ වගේ අනුමාන කරන්න පුළුවන් පාස්වර්ඩ් දාන්න එපා. ගොඩක් අය ඒක කරනවා. එක්ක නමත් එක්ක 1 2 3 4 නැත්නම් පාස්වර්ඩ් 1 2 3 කියලා. ඒ වගේ අනුමාන කර පාස්වර්ඩ් දාන්න එපා. එතකොට ඕන කෙනෙක්ට ලොග් වෙන්න පුළුවන්. පුතේ තුන්වෙනි එක ලියන්න. බුද්ධිමය දේපල සොරා ගැනීම. 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 පුතේ බුද්ධිමය දේපලක් කියන්නේ මොකක්ද? බුද්ධිමය දේපලක් කියන්නේ පුතේ කිසියම් පුද්ගලයෙක් හෝ වෙළඳ ආයතනයක් විසින් මින් පෙර නොතිබූ නව නිර්මාණයක් හෝ නිෂ්පාදනයක් එළි දක්වනවා නම් ඒක බුද්ධිමය දේපලක්. දැන් උදාහරණයක් විදිහට පුතේ දැන් ඔය ෆෝන් කඩවල තියෙන ඔය රීලෝඩ් මැෂින් එක ඒකේ පේටන්ට් එක තියෙනවා ටෙක්නෝප්ලස් හරි මොකක් හරි කම්පැනි එකකට. ඒ කියන්නේ රීලෝඩ් දාන මැෂින් නිෂ්පාදනය කිරීමට අයිතිය තියෙන්නේ සමාගමට විතරයි. ඒ කියන්නේ අපිට පුළුවන් දැන් ඔයා වුණත් පුතේ අලුත් නිර්මාණයක් කරොත් එහෙම ඔයාට පුළුවන් ඒ නිර්මාණය සඳහා පේටන්ට් බලපත්‍රය ගන්න. පේටන්ට් එක ගත්තට පස්සේ ඔයාට විතරයි ඒ නිර්මාණය කරන්න අයිතිය තියෙන්නේ. වෙනත් කෙනෙක් කරොත් එහෙම ඔයාට පුළුවන් ඒ වෙනුවෙන් නීතිමය පියවර අරගෙන ඔහුගෙන් වන්දි මුදල් ගන්න. හරිද? ලියන්න තරුවක් දාලා එතකොට කොට එන්න මේ තව එකක් පැහැදිලි කරගන්න. එතකොට බුද්ධිමය දේපලක් කියලා කියන්නේ අන්න ඒ වගේ දැන් හිතන්න ඔයා මහන්සිලා මොනවා හරි හොයා ගන්නවා. ඔයාගේ යාළුවා මොකද කරන්නේ? ඒක ඔයාගෙන් හොරගම් කරලා ඔයා වගේ එලි දක්වනවා. අන්න ඒ වගේ. දැන් පුතේ ඔයා දන්නවා මේ වගේ රහසිගත වට්ටෝරු කීපයක් තියෙනවා මේ ලෝකේ. මොනවද? පුතේ කොකාකෝලා රහස් වට්ටෝරුව ඊටාම අධි ආරක්ෂිත විදිහට ගබඩා කරලා තියෙන්නේ. මේ කොකාකෝලා දැන් පුතේ එක එක අනම්මනම් අර කික් කෝලා මේ කෝලා එක එක කෝලා තියෙනවනේ. එතකොට මේ මොන කෝලා එක තිබ්බත් කොකාකෝලා එකට
සම කරන්නේ කොකාකෝලා එක පොදුවේ ගත්තාම ශරීරයට සම්පූර්ණ අහිත කරයි. නමුත් ඒ රසට සම කරන්න පුළුවන් එකක් නැහැ පුතේ. ඇයි එයාලගේ වෙනම රෙසිපි එකක් යන්නේ. පීසා හට් එකේ ගිහින් බලන්න. දැන් ලංකාවේ පීසා කඩ අම්බානකට තියෙනවා. හැබැයි ඒ කඩ එච්චරට තිබ්බට පීසා හට් එකේ පීසා එකේ රසට සම කරන්න එකක් තියනවද? නැහැ. රහස් වට්ටෝරුවක් පුතේ එයාලගේ යන්නේ. ශාකාවට එන්නේ පුතේ අමුද්‍රව්‍ය ටික පමණයි. රහස් වට්ටෝරුවක් යන්නේ. දැන් පීසා වල සාමාන්‍යයෙන් කප් එක ගහගෙන ඉන්නේ ඩොමිනෝස් සහ පීසා හට් කියන දෙකනේ. එතකොට මේ දෙකනොත් ඉස්සරහින් ඉන්න ගොඩක්ම ඉන්න ඩොමිනෝස් නෙමෙයි පීසා හට් එක. එතකොට හිතන්න පුතේ. එහෙමනම් ලංකාව පුරාටම හදන පීසා වල අර පීසා හට් එකේ ක්වොලිටි එක තියෙන්න බෑ. එහෙම නෑනේ. අන්න ඒ වගේ පුතේ. ඒ වගේ විවිධ දේවල් තියෙනවා රහස් වට්ටෝරු තියෙන. අපේ පාරම්පරික සිංහල වෙද මහත්තුරු ගාවක් තියෙන පුතේ රහස් බෙහෙත් වට්ටෝරුව එහෙම. දැන් එහෙම කිව්වම අර ධම්මික පැණිය මතක් කරගන්න එපා. ඒ ධම්මික පැණිය ඒකේ ඔය තියෙන ඔය බේත් ಜಾති කීපයක් තියෙන ඒක මහා පට්ටපල් බොරුවක් ඒවට එහෙම අහුවෙන්න එපා. මේ එහෙම නෙමේ. ඔය අතීතයේ ඉන්න පුතේ ඔය පාරම්පරික වෙද මහත්තුරු ගාව මේ වට්ටෝරු ගොඩක් තිබ්බා. හරිද? ඒ වට්ටෝරු වලින් තමයි දැන් ඔය ඉංග්‍රීසි බේත පවා පුතේ හැදුවේ අපේ මේ සිංහල පුස්කොළ පොත් ගෙනහිල්ලා. ගොඩක් පුතේ ඔය අපේ දේශීය පුස්කොළ පොත් ඒ කියන්නේ බෙහෙත් වට්ටෝරු තිබ්බේවා එංගලන්තයේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙ තිබ්බේ නෑ ඒවා. ඒ ආකාරයට. ඒක දැන් අපි කතා කරන්න ගියොත් එහෙම අපිට පන්ති කාමරයක් තුල නම් මේක හරිය රසවත්ව කරන්න පුළුවන්. නමුත් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ගොඩාක් කියෝගෙන ගියාම මාට මේක බෝරින් වෙනවා. හරිද? ලියාගන්න තරුවක් දාලා බුද්ධිමය දීපල සොරා ගැනීම යටතේ තරුවක් දාලා ලියාගන්න. නෑනේ පුතේ ඒ වගේ වැඩ කරන අයට කොහොමද රෙසිපි එක දැනගන්නේ? එයාලට රෙසිපි එකක් එන්නේ නෑනේ. එයාලට එන්නේ අමුද්‍රව්‍ය විතරයි. මෙන්න මේ ටික මේ විදිහට දාලා අවන් කරලා දෙන්න එච්චරයි. රෙසිපි එකක් එයාලට එන්නේ නෑ. එයාලට එන්නේ අමුද්‍රව්‍ය. බ්‍රෙඩ් එක වෙනම එනවා. ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික වෙනම ගෙනත් දෙනවා. ඒ ටික කලවම් කරන්න විතරයි තියෙන්නේ. දැන් ඒ කලවම් කිරලා හැම පීසා කඩේකම කරනවානේ. පාන් එක උණු කරලා චීස් දාලා. නමුත් පුතේ ඒ හදලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික එන්නේ නැහැ කාටවත්. දැන් කොකාකෝලා කොන් එහෙමනේ පුතේ. කොකාකෝලා එකෙත් පුතේ මේ දැන් ලංකාවට රෙසිපිය නෙමෙයිනේ කොකාකෝලා මිශ්‍ර කරලා තමයි එවන්නේ. ස්ප්‍රිට් එක එවන්නේ. ස්ප්‍රිට් එක තමයි එවන්නේ. රෙසිපි එක එවන්නේ නැහැ. එහෙමනම් පුතේ මේ පීසා හට් එකේ මාසයක් වැඩ කළා පීසා හට් එක දාන්න පුළුවන් නේ. එහෙම කරන්න බෑ. සර් කාලා බෙහෙත් බිව්වද නෑනේ බෙහෙත් බිව්වේ නෑ මේ බෙහෙත් ටික අතේ වුණා මේ බලන්නකෝ මේ දැන් මේ බෙහෙත් බොන්න යන්න ඉන්නේ නෝට් එක කියන්නකෝ ලියන්නකෝ මේව බුද්ධිමය දීපලක් යනෝ බුද්ධිමය දීපලක් යනෝ බුද්ධිමය දීපලක් යනෝ බුද්ධිමය දීපලක් යනෝ මින් පෙර භාවිතයේ නොතිබූ ඒ කියන්නේ පුතේ භාවිතයේ තිබ්බේ එකට බෑ දැන් උදාහරණයක් විදිහට දැන් රීලෝඩ් දාන මැෂින් එක වෙළඳ පොලේ තියෙනවනේ ඔයාට බෑ එකක් අදලා ආයේ පේටන්ට් එකක් ඉල්ලන්න එහෙම කරන්න බෑ බුද්ධිමය දීපලක් යනෝ මින් පෙර භාවිතයේ නොතිබූ මින් පෙර භාවිතයේ නොතිබූ මින් පෙර භාවිතයේ නොතිබූ මින් පෙර භාවිතයේ නොතිබූ පුද්ගලයෙකු හෝ ආයතනයක් විසින් කරන ලද පුද්ගලයෙකු හෝ ආයතනයක් විසින් කරන ලද පුද්ගලයෙකු හෝ ආයතනයක් විසින් කරන ලද පුද්ගලයෙකු විසින් ආයතනයක් විසින් කරන ලද නව නිර්මාණයක්
තව නව නිෂ්පාදනයක් හෝ ක්‍රියාවලියක් මෙලෙස හැඳින්වේ. මෙලෙස හැඳින්වේ. ලියන්න පුතේ. බුද්ධිමය දේපළ සඳහා බුද්ධිමය දේපළවල නෛතික ආරක්ෂාව සඳහා බුද්ධිමය දේපළවල නෛතික ආරක්ෂාව සඳහා අයිතිවාසිකමක් ලබා ගැනීමට බුද්ධිමය දේපළවල නෛතික ආරක්ෂාව සඳහා අයිතිවාසිකමක් ලබා ගැනීමට කොයි ක්ලාස් එකකටද අයිතිවාසිකමක් ලබා ගැනීමට පේටන්ට් බලපත්‍රයක් ලබා ගත හැක. 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 ඊට පස්සේ පුතේ ඊගාව එක මේ අන්තර්ජාලය මගින් කරන වංචා. ඒ කියන්නේ මොනවද? දැන් ඔයාලා ෆෝන් වලට සමහර විට මෙහෙම ඇවිල්ලා ඇති. දැන් අන්තර්ජාලයෙන් මේකෙන් එනවා ඊමේල් එකක්. congratulation ඔයා මෙහෙම you have won එහෙම මන පොඩි ලස්සන වාක්‍යයකුත් එක්ක ඔයාට සුබ පැතුම්. ඔයා විසින් ඩොලර් 10000ක මුදලක් දිනලා තියෙනවා. එහෙම නැත්නම් ඔයා විසින් iPhone එකක් දිනලා තියෙනවා. ඒ විදිහට පුතේ මිලාදික මොන හරි දෙයක් කියලා මේක ක්ලේම් කර ගැනීම සඳහා මෙන්න මේ ගිණුමට මෙන්න මෙච්චර මුදලක් දාන්න. එහෙම නැත්නම් ඔයා රුපියල් ඩොලර් 10000ක් රුපියල් නෙමෙයි ඩොලර් 10000ක් දෙනලා තියෙනවා. මේ මුදල ඔයාගේ account එකට ගැනීම සඳහා ඔයාගේ බැංකු තොරතුරු ලබා දෙන්න කියලා දෙනවා. අපේ බැංකු තොරතුරු දුන්න ගමන් මොකද කරන්නේ පුතේ? ඒගොල්ලෝ විසින් බැංකු තොරතුරු කියන්නේ මෙච්චරයි. හරිද? දැන් අපේ කාඩ් එකක් ගත්තොත් එහෙම දැන් ඔයාගේ තියෙනවනේ ක්‍රෙඩිට් කාඩ් එකක් හරි ඩෙබිට් එකක් හරි ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් තියෙනවනේ මේ කාඩ් එකේ පුතේ එනවා අංක. දැන් මෙහෙම කාඩ් එක තියෙනවනේ මේ ඉස්සරහා එන අංක සෙට් එක තියෙන්නේ. මෙන්න මේ අංක සෙට් එකයි කාඩ් එකේ පිටිපස්ස පැත්තේ පුතේ මේ තීරුවත් එක්ක අංක 3ක් තියෙනවා දකුණු පැත්තේ.
CVC කෝඩ් කියලා කියන්නේ මෙන්න මේ දෙක තියෙනවා නම් ආයෙ වෙන මුකුත් ඕනේ නැහැ. ඔයාගේ account එකේ තියෙන රුපියලේ ඉඳන් පම්ප් කරන්න පුළුවන්. සල්ලි ඔක්කොම ටික ගන්න පුළුවන්. ඒ කියන්නේ සරලව කිව්වොත් එහෙම ඔයාගේ කාඩ් එකේ ෆොටෝ දෙකක් ඉස්සරහා සහ පිටිපස්සේ පැත්තේ ෆොටෝ දෙකක් තියෙනවා නම් කිසිම දෙයක් ඕනේ නැහැ. මොකද කරන්නේ? ඔක්කොම account එකම ආයේ සුද්ධ කරලා දාන්න පුළුවන්. හැබැයි පුතේ දැන් වර්තමානයේ සෑම බැංකුවකම පාහේ මෙන්න මේ ක්‍රමවේදය භාවිතා කරනවා. මොකක්ද භාවිතා කරන ක්‍රමවේදය? OTP method. OTP method කියන එක භාවිතා කරනවා. OTP method කියලා කියන්නේ පුතේ one time password. OTP කියන්නේ one time password. ඒ කියන්නේ ඔයා ගණදනුවක් කරන සෑම වාරයක් පාසාම ඔයා විසින් බැංකුවට දීලා තියෙන ජංගම දුරකථන අංකයට පාස්වර්ඩ් එකක් එනවා. ඒ පාස්වර්ඩ් එක නැතුව ඔයාගේ ගිණුමේ වැඩ කරන්න බෑ. එහෙම. සමහර බැංකුවල ඒක තියෙනවා, සමහර බැංකුවල ඒක නැහැ. ලියන්න පුතේ අංක 4 ඒක නෛතික ගැටලු වලින් අංක 4 අන්තර්ජාලය මගින් සිදුවන මූල්‍යමය වංචා. අද කරමු පුතේ මට නිදිමත වෙනකන් කරමු නිදිමත වෙනකන් කියන්නේ නැහැ. කතා කරගන්න බැරි වෙනකන් කරමු. හොල්මන් කතාවක්. හොල්මන් වෙලා ඉන්නේ දැන් අපිට කතා කරගන්න බැරුව ඉන්නේ. ලියන්න පුතේ ඊගාවට ඊගා මාතෘකාව සදාචාරාත්මක ගැටලු. සදාචාරාත්මක ගැටලු. සදාචාරාත්මක ගැටලු. ලියන්න පුතේ තරුවක් දාලා ප්‍රධාන සදාචාරාත්මක ගැටලුවක් ලෙස ප්‍රධාන සදාචාරාත්මක ගැටලුවක් ලෙස සදාචාරාත්මක ගැටලුවක් ලෙස ලිඛිත දෑ සොරකම හැඳින්විය හැක. ලිඛිත දෑ සොරකම හැඳින්විය හැක. ඒ කියන්නේ පුතේ දැන් හිතන්න ඔයා මහන්සි වෙලා පොතක් ලියනවා. වෙන කෙනෙක් මොකද කරන්නේ? ඔයා ලියන පොතේ තියෙන කරුණු ඔයාට නොදැනීම එහෙම්මම උපුටා ගන්න නැහැ. දැන් ඔයාලා ඔය සමහරවිට අර පේපර් කොපි කරනකොට ලියන්නේ අර ඒකම බලාගෙන ඒ වෙනස් කරලා ලියනවා. අන්න ඒ වගේ වැඩ කරනවා. හරිද? ලිඛිත දැසුරුකම කියන්නේ ඒක. එතකොට පුතේ ඒ ලියපු පුද්ගලයා අපහසුතාවයටපත් වෙනවා. නැත්නම් එයාගේ මහන්සිය අපතේ යාමක් සිද්ධ වෙනවා. අපිට පුළුවන් පුතේ මේ ලිඛිත දැසුරකම මෙන්න මේ ආකාරයට වළක්වන්න. නැත්නම් අපිට පුළුවන් සදාචාරාත්මක විදියට හොරකම් කරන්න. ඒ මොකද්ද? සදාචාරාත්මක විදියට හොරකම් කරනවා කියන්නේ
තේ අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට ලිඛිත දේ අපි හොරකම් කරනවා නම් අපිට පුළුවන් උපුටා දක්වන්න. ඒ කියන්නේ මෙන්න මේ පුද්ගලයා මෙන්න මේ දිනේ රචනා කරපු එකක්. එහෙම නැත්නම් අපිට පුළුවන් උද්ෘත පාඨ තුල දක්වන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් පුතේ රිෆරන්ස් දාන්න. දැන් අපි ඔය කැම්පස් එකේ එහෙම ඔය ළමයින්ට ඇසයින්මන්ට් දෙනවනේ. අනිවාර්යෙන් පුතේ රිෆරන්සින් දාන්න ඕනේ. ඒ කියන්නේ අපි software plagiarism software කියලා තියෙනවා. ඒ software වලට දැම්මහම එයා අරන් තියෙන වෙබ්සයිට් එක අරගත්ත දිනේ අනම්මනම් ඔක්කොම software එකෙන් ගන්නවා. දැන් බොරු කරන්න තියා හිතන්නවත් බෑ. හැබැයි ඒකනොත් පන්නන්න ක්‍රම තියෙනවා. මේ එතකොට ඒ ආකාරයෙන්. එතකොට යටින් තරුවක් දාන්න ලියන්න. පහත දෑ මගෙන් පහත දෑ මගෙන් පහත දෑ මගෙන් ලිඛිත දෑ සොරකම අවම කරගත හැක. පහත දෑ මගෙන් ලිඛිත දෑ සොරකම අවම කරගත හැක. ලිඛිත දෑ සොරකම් පහත දෑ මගෙන් අවම කරගත හැක. පුතේ ලියන්න මේ තුන. අංක 1 අංක 1 අංක 2 අංක 3 දාගන්න.
හරි. දාගන්න මාතෘකාව භෞතික ගැටලු සහ තාර්කික ගැටලු. භෞතික ගැටලු සහ තාර්කික ගැටලු. භෞතික ගැටලු සහ තාර්කික ගැටලු. හොඳයි. අපි මේ වෙලාව නතර කරමු. මොකද මටත් පුතේ හෙට උදේ නැගිටින්නත් ඕන. තව ටිකක් කතා කරන් ගියොත් ආයෙ කැස් වෙනවා. හෙට කතා කරන්න වෙන්නේ නැහැ. අපි හෙට රාත්‍රියේ හෝ ආයෙ හෙට උදේ පන්ති කොමටක් තියෙනවා. රාත්‍රියේ තියෙනවා නම් මෙසේජ් එකක් දාන්නම්. එක දිගට කොමටක් ඔයාලට තමයි වැඩි බරක් යොමු කරන්නේ. එහෙනම් පුතේ අද කරපුවා තේරෙන්නේ නැති කියලා මා හිතනවා. තේරුණා නම් මෙසේජ් එකක් දාන්න. යාළුවන්ට පණිවිඩය කියන්න. අද ආපු නැති අයටත් පණිවිඩය කියන්න. සියලු දෙනාටම අයබෝවන්. බුදු සරණයි සුබ රාත්‍රියක්. පාන්දර 4 දියට හම්බ වෙමු.